සාදුකාර පවත්වන්න. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ අපිරිසිදු වූ සිත පිරිසිදු කර ගැනීම පිණිස. මුළුමනින්ම පිරිසිදු කර ගැනීම පිණිස යලි කවමදාවත් මොන විදියෙන්වත් අපිරිසිදු නොවන විදියට පාරිශුද්ධ වූ සිතක් ඇති කර ගැනීම පිණිස තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ. මේ ධර්මය පිරිසිදු සිතක් ඇති කර ගැනීම පිණිස අතිශයින් බලවත් උපකාරයක් සලසන ඒකාන්තයෙන්ම සිතක් පිරිසිදු කර ගැනීම පිණිස ප්‍රමාණවත් උපකාර සහිතයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් බැහැර කිසි වෙනත් ශිල්පයකින් වෙන ශාස්ත්‍රයකින් වෙන විධි ක්‍රමයකින් වෙන ක්‍රමයකින් මිනිස්සුෙකුගේ වේවා දෙවි කෙනෙකුගේ වේවා සිත පිරිසිදු කරන්න බෑ. සිතක් පිරිසිදු වෙන්නේ නැහැ. සිත පිරිසිදු වීම පිණිස පවතින එකම විදිය තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙන ගන්න ආය විදිහට ඒ ධර්මෙහි කාර්යය, ඒ ධර්මයෙන් ලබන ප්‍රතිලාභය ගැන නිශ්චිත නිවැරදි අවබෝධයක සිටිය යුතුයි. ධර්මයේ අන් කිසිවක් සඳහා නෙවෙයි. සිත කිසි කලක අපිරිසිදු නොවන කුමන විදියකින්වත් අපිරිසිදු නොවන විදිහට පිරිසිදු කර ගැනීම පිණිසයි. ඒතරේ පිරිසිදු සිතක් ඇති කර ගන්නට වමනා කරන්නේ අපිරිසිදු වූ සිත දුක් උපදවන නිසා. අපිරිසිදු සිතෙන් දුක් ඇති කරනවා. දුක් සහිතයි අපිරිසිදු සිත. ඒතර අපිරිසිදු ස්වභාවය තුළ ඉන්න තාක් දුකින් නිදහස් වෙන්න බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අරමුණ වෙන්නේ දුකින් නිදහස් වීමයි. ඒතරේ අරමුණ ඉටු කර ගැනීම පිණිස ධර්මයෙන් කරන කාර්යභාරය තමයි පිරිසිදු සිතක් ඇති කරගන්න උපකාර කිරීම. සිත පිරිසිදු වුණාට පස්සේ දුකින් නිදහස්. ඒ දුකින් නිදහස් වූ පසු ඒ ධර්මයක් අතහැර දාන්න පුළුවන්. ඒකයි භාගතුන් වහන්සේ අපට කියලා දෙන්නේ ධර්මයේ පෞරකට පහුරක් විදිහට තේරුම් ගන්න කියලා. ධර්මයේ කාර්යභාරය ඉවරන් පස්සේ ඒ ධර්මයේ අතහැර දාන්න පුළුවන්. අතහැරිලා යනවා. ඒකට අපි අමුතුවෙන් මහසි වෙන්න ඕනේ නැහැ. ධර්මයේ කාර්යය කරන පස්සේ ධර්මය අතහැරලා යනවා. ධර්මයේ කාර්යය මොකක්ද? සිත පිරිසුදු බවට පත් කර ගැනීම. සිතේ තියෙන කිලිටි ඔක්කොම අයින් වෙලා සිත පිරිසිදු වෙනවා. පිරිසිදු සිතෙන් දුක් ක්ෂය වෙනවා. යලි දුක් උපදින්නේ නැති ස්වභාවයටපත් වෙනවා. ඒතර ඉලක්කය සම්පූර්ණයි. ඉලක්කයේ පිණිස ධර්මයෙන් වෙන කටයුත්ත ධර්මයෙන් උපකාරය සම්පූර්ණයි. ඒ නිසා අපි භාගතුන් වහන්සේගේ ධර්මය ඉගෙන ගන්න අය විදිහට මේ ධර්මයෙන් අපට තිබෙන උපකාරය ගැන අදහසක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි ඒ ධර්මයේ උපකාරය, නිසි උපකාරය ධර්මයෙන් සිදුවෙන සැබෑ උපකාරය ගැන දන්නේ නැත්නම් ධර්මයේ බරක් කරගන්නවා. ධර්මයක් අපි යලි දුක් උපදවන දේ විදිහට පාවිච්චි කරනවා. නේද? ධර්මයේ Tamanගේ දෙයක් විදිහට අරගෙන ධර්මයේ වෙනත් කටයුතු සඳහා භාවිත කරන්න පුළුවන් කියලා හිතලා අනවබෝධයෙන් වැඩ කරනවා. ධර්මයේ සැබෑ කාර්යය දන්නේ නැත්නම්. ඒතර මේ භාගතුන් වහන්සේගේ ධර්මය ඒ ධර්මයේ නිසි කාර්ය කිරීම පිණිස අතිශයින්ම සාර්ථකයි. දැන් බලන්න අද සාමාන්‍ය දියුණුව ලෝකයේ සාමාන්‍ය දියුණුව දිහා බලපුවාම අපි බෙහෙත් ඖෂධ කියලා බලන්න. සමහර ලෙඩ දුක් සඳහා බෙහෙත් තියෙනවා. ඒ බෙහෙත් වලින් මේ අතිශය බහුතරයක් බෙහෙත් ද්‍රව්‍ය ඒ ලෙඩේ සුව කිරීම පිණිස අතිශයින් සාර්ථක නැහැ. අසාර්ථකයි. නේද? ඇතැම් බෙහෙත් සෑහෙන දුරට සාර්ථකයි. ඇතැම් බෙහෙත් වලින් කිසිම සාර්ථකත්වයක් ලබන්න බෑ. ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැරුණු විට අන් කිසිම ශාස්ත්‍රයකින් ඒකට අදාළ කටයුත්ත 100%ක් හොඳින්ම කරන්න පුළුවන් කියලා නිශ්චිත නැහැ. අසාර්ථකයි හැම එකක්ම. හැම විෂයක්ම අසාර්ථකයි. ඒකයි මේ විෂයන් තාම දියුණු නැහැ කියලා කියන්නේ. දියුණු වෙන්නේ නැහැ කවදාවත්. ධර්මයේ ස්වාක්ඛාතයි කියන්නේ ඒ ධර්මය යලි ආයෙ දියුණු කරන දෙයක් නැහැ.
අනික් කිසි දෙයක් ස්වාක්ඛාත නැහැ. ඒව අසාර්ථකයි. නේද? අනිත් විෂයන් සියල්ලම ඒ විෂයෙන් බලාපොරොත්තු වෙන ප්‍රතිලාභය උපදවන්න සාර්ථක නැහැ. සමත් නැහැ. අසමර්ථයි. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඒ ධර්මයෙන් ලබන ප්‍රතිලාභ උපදවන්න මුළුමනින්ම සමර්ථයි. එහෙම සමර්ථ වූ ධර්මයක් තිබෙද්දී ඇයි මිනිසුන් අසමර්ථ වෙන්නේ? දැන් බෙහෙත් එහෙම නැත්නම් සාමාන්‍ය විද්‍යාව ගත්තොත් විද්‍යාව අසමර්ථයි. ඒක අපි පිළිගන්න ඕන. විද්‍යාව අසමර්ථ නිසාම ලෙඩ හොඳ නොවි මිනිස්සු මැරෙන්න පුළුවන්. නේ? එහෙම නැත්නම් කරන හදන ගොඩනැගිලි කඩන් වැටෙන්න පුළුවන්. මොකද විද්‍යාව එහෙම සමර්ථ නැහැ. සම්පූර්ණයෙන් සමර්ථ නැහැ. භාෂාවුණත් එහෙම තමයි සම්පූර්ණයෙන් සමර්ථ නැහැ. මිනිසුන්ට කියන එක නෙවෙයි වෙන එකක් යන්නේ. එකක් කිව්වොත් තව එකක් තමයි මනසට තේරෙන්නේ. ඒක භාෂාව සම්පූර්ණ නැහැ. වෙන අනිකුත් සීලුම ශිල්ප ශාස්ත්‍ර ඒයින් බලාපොරොත්තු වෙන ප්‍රතිලාභය උපදවන්න බෑ. මොකද ඒව අසමර්ථයි. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය එහෙම නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය මුළුමනින්ම සමර්ථයි එහි ප්‍රතිලාභ උපදවන්න. ඒක භාගතුන් වහන්සේ ඔප්පු කරලා පෙන්නවා. භාගතුන් වහන්සේ ධර්මය අවබෝධ කළා. ඒ ධර්මයේ ප්‍රතිඵල සහිතයි කියලා එදා පළමු ධර්ම දේශනාවේ පටන් සීළු ධර්ම දේශනාවලින් ප්‍රතිඵල සහිත පුද්ගලයන් බිහි වුණා ලෝකේ. භාගතුන් වහන්සේ පිරිනොන් පාලත් බොහෝ කලක් ගත වෙද්දී පවා ඒ ධර්මයෙන් ප්‍රතිඵල සහිත පුද්ගලයන් ලෝකේ පුරා බිහි වුණා. එහෙනම් අද දක්වාත් ඒ ධර්මය නිසි පරිදි පරිහරණය කළොත් ධර්මයේ අර්ථය දැනගෙන ධර්මයේ දැනගෙන පරිහරණය කරනවා කියලා කියන්නේ. අර්ථය දැනගෙන ධර්මය ඉගෙන ගත්තොත් ඒ ප්‍රතිලාභ ප්‍රතිඵල ඒකාන්තයෙන් ඉටු වෙනවා. බලන්න ඒතර ඊතරම් අර්ථවත් ප්‍රතිලාභ නිශ්චිත වශයෙන් උපදවන ධර්මය තියේදී ඇයි මිනිසුන් අසාර්ථක වෙන්නේ? ඇයි අද කාලේ මිනිස්සු අසාර්ථක වෙන්නේ? ඒ ධර්මයේ අර්ථය කුමක්ද කියලා නොදැන වෙනත් දෙයකට පරිහරණය කිරීමනේ නේද? ධර්මයේ වෙනත් දෙයකට පරිහරණය කරපුවාම ධර්මයේ අර්ථය නෑ නේද? බෙහෙත කෑම විදිහට පාවිච්චි කරොත් බෙහෙත් තියනක කෑම විදිහට පාවිච්චි කරන්නේ නෑ නේද? එහෙම වුණොත් මොකද වෙන්නේ? අනර්ථයක්ම ඇති වෙන්නේ. ඒ වගේ ධර්මයේ තිබෙන්නේ සිත පිරිසිදු කර ගැනීම කියන කාර්යය සඳහායි. ඒකට අනුග්‍රහ පිණිසයි ධර්මයේ තියෙන්නේ. නමුත් ඒ ධර්මයේ පාවිච්චි කරොත් වෙනත් දෙයකට සිත පිරිසිදු කිරීම කියන කාර්යය වෙන්නේ නැහැ. සිත පිරිසිදු වුණොත් තමයි දුකෙන් නිදහස් වෙන්නේ. සිත පිරිසිදු නොවී තියෙන තාක් දුකෙන් නිදහස් වීමක් නැහැ. දුකටම ගොදුරු වෙනවා. දුක යලි යලි හට ගන්නවා. නමුත් බලන්නකෝ මේ කාලේ ධර්මයක් තියෙනවා, ධර්මයේ කතා කරනවා, ධර්මයේ අහනවා. නමුත් දුකේ ගිලි ගිලි පීඩාවටපත් වෙන අය කොච්චරද නේද? දුකේම ගිලි ගිලි පීඩාවටපත් වෙන අය බහුතරයක් නේද? විශාල පිරිසක් නේ. එයාගේ ධර්මඥානය ගැන හිතුවොත් එහෙම හිතා ගන්නත් බෑනේ. නේද? ඇතැම් අය ත්‍රිපිටකය කියවලා ඉවරයි. ඇතැම් අය ත්‍රිපිටක සූත්‍ර දේශනා කටපාඩම්. ඇතැම් අය ත්‍රිපිටකයේ 30 40 වතාවක් එහෙම නැත්නම් 100 වතාවක් කියපු ඇති සූත්‍ර. නමුත් දුකෙන් නිදහස් වීමක් ලැබලා නැහැ. මොකක්ද හේතුව? ලෙඩ හොඳ වෙලා නැහැ, බේත් පරිහරණය කරලා තියෙද්දී එන බේත ආහාරයට අරගෙන තියෙන්නේ. ආහාරය විදිහට බේත පාවිච්චි කරලා. ඒතර බේතෙන්ම විනාශ වෙලා යනවා. ඒ වගේ ධර්මයේ එහි නියම අර්ථය පිණිස පරිහරණය නොකිරීම නිසා ධර්මයෙන් ලබන සුවය ලබන්න බොහෝ දෙනා අසමර්ථ වෙලා තියෙනවා. ඒ නිසා ධර්මයේ අර්ථය හොඳට තේරුම් අරගෙන ධර්මයේ ඉගෙන ගන්න. බලන්න ධර්මයේ කියලා කියන්නේ සිත පිරිසුදු කර ගැනීම පිණිස උපකාර කරන දේ. ඒතර සිත පිරිසුදු කර ගැනීම පිණිස යම් කෙනෙක් තුළ මුලින්ම ඉපදෙන්න ඕන ධර්මයක් තියෙනවා. ඒ සිහිය. සිහිය ඉපදී නැති තාක් සිතේ පිරිසුදුකමක් ඇති කරන්න බෑ. මක් නිසාද? සිතට ආරක්ෂාවක් සැලසෙන ධර්මයේ විදිහට බුදුරජාණන් පෙන්වන්නේ සිහිය. සිත අනාරක්ෂිතව තියනවා කියන්නේ සිත කිලිටි වෙනවා කියන එකයි.
සිත කිලිට වෙන්නේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් සිත කිලිට වෙනවා. ඒතර සිත කිලිට වෙන රාග, ද්වේෂ, මෝහ කියන එක සිත අභ්‍යන්තරයේ හැදෙන එකක් වගේ පෙනුනට සිතේ හටගත්තට ඒ රාග, ද්වේෂ, මෝහ සිත අභ්‍යන්තරයේම මූලෙම නෙවෙයි හටගන්නේ බාහිරින් එන නිමිති මුල් වෙලයි. බාහිරින් තමයි නිමිති සිතට එන්නේ. බාහිරින් එන නිමිති තමයි ඒ රාග, ද්වේෂ, මෝහ ඉපදෙන්න උපකාර වෙන්නේ, හේතු වෙන්නේ. එතකොට සිත අනාරක්ෂිතව තිබුණොත් බාහිරින් රාග, ද්වේෂ, මෝහ ඉපදීම පිස නිමිති එනවා. ඒ නිමිති යලි යලි වැඩිලා සිතේ රාග, ද්වේෂ, මෝහ ඉපදෙනවා. ඉපදුණු රාග, ද්වේෂ, මෝහ වැඩෙනවා. සිත රැකගන්න බැරි වෙනවා. එතකොට මේ බාහිරින් ඒ රාගයේ පෝෂණය වෙන නිමිති, ඉපදෙන නිමිති එන එක පාලනය කරන්නත් ඕන. අභ්‍යන්තරයේ තියෙන රාග, ද්වේෂ නොවැඩී තියෙන්නත් ඕන. ඒක තමයි අපි ඉගෙන ගන්නේ නූපන් අකුසල් නූපදවා තියෙනවා. උපන් අකුසල් ප්‍රහාණය කරගන්නවා කියලා තියෙනව නේද? ඒක කරන්නේ. බාහිරින් නූපන් අකුසල් ඉපදෙවීම පිණිස උමනා නිමිති බාහිරින් එනවා. ඒක වළක්ව ගන්න ඕන. ඒ වගේම මේ බාහිරින් ආපු නිමිති හිත ඇස්සේ තියෙනවා. ඒව මුල් වෙලා යලි සිත කිලිට වෙන විදිහට මේ නූපන් අකුසල් යලි උපදිනවා හිත ආසෙත්. ඉපදුන අකුසල් බලවත් වෙනවා. ඉතින් මේ දෙකම පාලනය කරගන්න ඕන. සිත පිරිසිදු කරගන්න. අකුසල් ප්‍රහාණය කරගන්න. ඉතින් ඒවට උපකාර වෙන මේ ඒ අකුසල් පාලනයට උපකාර වෙන ධර්මයේ තමයි සිහිය. සිහිය නැතුව තිබුණොත් බාහිරින් අභ්‍යන්තරයට එන නිමිති පාලනය කරගන්නත් බෑ. අභ්‍යන්තරයේ තුල ඉපදිලා වැඩෙන අකුසල ස්වභාවය පාලනය කරන්නත් බෑ. පැහැදිලි නේද? ඒතර සිහිය ඉපදීම තමයි මූලිකම ආරක්ෂාව පිණිස මූලික ධර්මය වෙන්නේ. සිහිය නැත්නම් කොච්චර උත්සාහ කරත් සිතේ රැකවරණයක්, ආරක්ෂාවක්, සුවපහසුවක් උපදින්නේ නැහැ. සිහියත් ඉපදෙන එකක්. සිහිය ඉබේ හටගන්නේ නැහැ. සිහිය වෙන කෙනෙකුට කරලා දෙන්නත් බෑ. සිහිය මේ උපතෙන් අපි අරගෙන එකකුත් නෙමෙයි. සිහිය ඉපදෙන එකක්. සිහිය ඉපදෙන්න ඕන, ඉපදෙමින් වැඩෙන්න ඕන. ඒතකොට සිහිය වඩනවා කියලා කියන්නේ ඒකටයි. ඉපදෙන්න තු වැඩෙන්නේ නේද? සිහිය යලි යලි ඉපදෙනවා නම් සිහිය වැඩෙනවා. එසේ ඉපදුණු සිහිය නොනැසී තියා ගන්න ඕන. නොනැසී ආරක්ෂා කර ගන්න ඕන. ඒ විදිහට ඉපදෙන නොනැසී ආරක්ෂා කර ගන්න සිහිය භාවනා විදිහට වඩන්න පුළුවන්. සිහිය වඩනවා කියන්නේ ඒකට. ඒතර සිහිය ඉපදෙන්නේ නැත්තම්, ඉපදෙන සිහිය ආරක්ෂා වෙන්නේ නැත්තම් භාවනා විදිහට වඩන්න බෑ. ඒකනේ සමහරු කියන්නේ අපි භාවනා කරනවා හරියන්නේ නැහැ කියන්නේ මොකද? කිකිලි බිත්තර නැතුව රැකලා කියනවා පැටවුන්නේ නැහැ නේ කියනවා. ඒ වගේ වැඩන්නේ. භාවනා කරනවා අපිට කරගන්න බෑනේ කියනවා. මොකද්ද භාවනා කරනවා කියලා කියන්නේ? මොකද්ද කරන්නේ? සිහිය වඩන්න ඕනනේ. සිහිය පවත්ත ගන්න, සිහියයි වඩන්න ඕන. සිහිය වඩන්න නම් සිහිය තියෙන්න ඕනනේ. සිහිය තියෙන්න නම් සිහිය ඉපදෙන්න ඕනනේ. ඉපදුණු සිහිය තියෙන්නේ නැත්තම් ඉඳගෙන මොකද කරන්නේ? ඉඳගෙන ගොඩාක් වෙලා වාඩිලා හිටියත්, ඉඳගෙන මොනවා මෙනෙහි කර හිටියත් සිහිය ඉපදිලත් නැත්තම්, ඉපදුණු සිහිය පවත්තගලත් නැත්තම්, ආරක්ෂා වෙලත් නැත්තම් වඩන්න දෙයක් නැහැ. වැඩෙන්නේ නැහැ. ඉතින් කියන වැඩෙන්නේ නැහැ නේ කියලා. නමුත් මේක තේරුම් ගන්න නැති කෙනා ඉතින් ගොඩාක් ඉතින් එහෙම ඉඳලා මං හොද්දට භාවනා කරලා තියෙනවා. කියලාත් නිකන් කතාත් කරනවා. නිකන් කියන මං හොද්දට භාවනා කරලා තියෙනවා. ඊළඟට සමහර කියනවා මේ මොනවා කරත් මේ කාලේ කරගන්න බෑ. ඉතින් මං නොකර නෙවෙයි මම තරම් උත්සාහ කර කවුරුත් නැහැ කියනවා. මං තරම් උත්සාහ කරපු කවුරුත් නැහැ. නමුත් මේ කාලේ බෑ කියනවා. ඒක අර බිත්තර නැතුව රැක්කා වගේනේ. බිත්තර නැතුව රැකලා පැටව ගන්න බෑනේ. නමුත් සිහිය ඉපදිලා නම්, ඉපදුණු සිහිය යලි යලි ඉපදිනවා නම්, ඒ ඉපදුණු සිහිය නොනැසී ආරක්ෂා කර ගන්නවා නම් ඔහුට භාවනා කරලා භාවනාවෙන් ඒ ඉපදුණු සිහිය බලවත් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට භාවනාව සාර්ථක වෙන්න නම් සිහිය ඉපදෙලා බලවත්
ඒ ඉපදුණු සිහිය ආරක්ෂා වෙන්න ඕන කියලා දැන් තේරෙනවද? ඈ? තේරෙනවනේ? තේරෙන්න ඕන නේ. තේරුම් ගන්න. එහෙම නැතුව මේ කරන භාවනාව සුවයක් උපදවන්නේ නැහැ. පහසුවක් උපදවන්නේ නැහැ. පීඩාවකින් ඉවර වෙනවා, රැවටිල්ලකින් ඉවර වෙනවා, බොරුවට භාවනා කරනවා කියලා රැවටෙනවා. එච්චරයි. නමුත් සිහිය ඉපදිලා නම් ඉපදුණු සිහිය යලි යලි හොඳින් ආරක්ෂා වෙනවා නම් ඒ විදිහට සිහිය පවත්වා ගන්න යමකට පුළුවන් නම් ඔහුට භාවනාව සාර්ථක වෙනවා. මක් නිසාද? භාවනාව කියන්නේ වෙන මුකුත්ම නෙමෙයි. අර ඉපදිච්ච සිහිය නොනසී තියෙන සිහිය බලවත් වීම පිණිස කරන කටයුත්තක් තමයි භාවනාව කියලා කියන්නේ. භාවනාවෙන් මේ ඉපදුණු සිහිය බලවත් කරනවා. සම්පූර්ණත්වයටපත් කරගන්නීම කරන්නේ. ඉතින් සිහිය ඉපදිලත් නැත්නම් ඉපදුණු සිහිය පවතින්නෙත් නැත්නම් මොකද්ද යා සම්පූර්ණත්වයටපත් කරන්නේ? කරන්න දෙයක් නැහැ. එහෙම අය තමයි කියන්නේ භාවනාව වැඩින්නේ කරගන්න බෑ. කියලා අන්තිමට කියන්නේ මේ කාලේ හරියන්නේ නැහැ. නැත්නම් මේ කාලෙට ධර්මයේ දැන් කාලය ඉවරයි ධර්මයේ ශාසනීය කාලය ඉවරයි. ඔය වගේ මේ තාම දොස් සහිත ප්‍රකාශ කරනවා. ශාසනීය කාලේ ධර්මයේ කාලයේ ඉවරලා යන්නේ නැහැ නේ. එහෙම ඉවරයි කියලා අපි නිශ්චය කරොත් එහෙම ඒතර බුදුරජාන් වහන්සේගේ නිශ්චිත වචනය මොකද වෙන්නේ? බුදුරජාන් වහන්සේගේ නිශ්චිත වචනයක් තියෙනවා නේද? විනාශ නොවන අපිට හරවන්න බැරි. අපි අහලා තියෙනවනේ. අපිට හරවන්න බෑ. කිසි කෙනෙකුට හරවන්න බැරි වචනයක් තියෙනවා. නේද? ඒ තමයි මේ ධර්මයේ වඳ බහින්නේ නැහැ කියන එක. ඵල සහිතයි. ඒ නිසා මේ ධර්මයට අකාලික ධර්මයේ කියලා තියෙනවා. ධර්මයේ ගුණවලදී ප්‍රධාන ගුණයක් විදිහට පෙන්වන අකාලිකයි කියලා. නේද? දැන් මේ ලෝකේ සාමාන්‍ය පෘථග්ජන භාවිතයේ තියෙන විෂයන් තියෙනවනේ. ඒ විෂයන් පවා ගොඩනැගලා තියෙන මූල ධර්ම මත. ඒ මූල ධර්ම පිළි නොගත්තොත් විෂය ගෙනියන්න බෑ ඉස්සරහට. ගණන් ශාස්ත්‍රයේ, සාමාන්‍ය විද්‍යාව, වෙනත් සාමාන්‍ය භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව ආදී දේවල්. ඊළඟට මේ වෙනත් සමාජ විද්‍යාව තියෙනවා නොයෙකුත් ඒවා. ඒ හැම විෂයක්ම ගොඩනැගලා තියෙන්නේ මූල ධර්ම මත. යම් ධර්මතා මත. ඒව ප්‍රතික්ෂේප කරන් ඒ විෂය ඉවරයි. ඒතර අපේ ධර්මයේ මූල ධර්ම තියෙනවා කියලා නෙමෙයි මම කියන්නේ. නමුත් මූලික වශයෙන් පිළිගැනීම් තියෙනවා. ඒ පිළිගැනීම් කියන්නේ බොරුවක් නෙවෙයි සත්‍යයක්. ඒ නිසා මේ මූල ධර්ම කියලා අපි කතා කරන්න හොඳ නැහැ. දැන් වෙනත් විෂයන් වල තියෙන පිළිගැනීම් සත්‍ය නෙමෙයි. ඒක පිළිගන්නවා පොදුවේ. දැන් අඩියට අඟල් 12යි කියලා පිළිගන්නවා. ඒක සත්‍යයක්ද? අඩියක් කියන්නේ අඟල් 12යි කියලා කියනවා. ඒක ඇත්තක්ද? පිළිගැනීමක්. අන්න ඒවා මූල ධර්ම. ඒවා මූල ධර්ම කියන්නේ පිළිගන්නවා. සමස්තයක් වශයෙන් පිළිගන්නවා. අඩියට අඟල් 12ක් තියෙනවා කියලා පිළිගැනීමක් තියෙන සමාජයේ ලෝකේ. ඒක අඟල් 12යි නෙවෙයි අඟල් 13යි කියලා යම් කලක පිළිගත්තොත් ඒ මත ඒ විෂය මුළුමනින් වෙනස් වෙනවා. එතකොට බලන්න මේ වගේ විෂයක් පවා යම් පිළිගැනීමක් වත් යන. ඒතර අපේ ධර්මයේ එහෙම නැහැ. ධර්මයේ එහෙම පිළිගැනීම් තියෙනවා. ඒවා පිළිගැනීම නොවේ සත්‍යය. බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තියෙන සත්‍යය. ඒක කෙනෙක් පිළිගත්තා නොපිළිගත්තා ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා ශ්‍රාවකයා කියලා කියන්නේ ඒ සත්‍ය පිළිගන්න කෙනා. ඒ නිසා ශ්‍රාවකත්වයේ කවදාවත් දොස් සහිත විපාක ඇති කරන්නේ නැහැ. දැන් සාමාන්‍ය විශේෂ තියෙන මූල ධර්ම පිළිගත්ත කියලා යාර මොනවද හම්බෙන්නේ? විභාග සාතිකක් හම්බෙයි. සල්ලියක් හම්බෙයි. නම්බුනාමයක් හම්බෙයි. තනතුරක් හම්බෙයි. එච්චරයි. එයා වාසිය කියලා ලෙඩ වෙලා මැරලා අපායට යනවා. ඊට වඩා දෙයක් වෙන්නේ නැහැ. ධර්මයේ එහෙම නෙමෙයි. ධර්මයේ තිබෙන්නේ සත්‍යය. ධර්මයේ සත්‍යයි. ඒ සත්‍ය අතර එක් සත්‍යයක් තමයි ධර්මයේ අකාලිකයි කියන එක. බුද්ධ වචනේ වෙනස් වෙන්නේ නැහැ. අකාලික ධර්මයක් කියලා කියන්නේ. ඒක සත්‍යයි. ඒක පිළිගන්න ඕන. ඒක පිළිගන්න කෙනයි ශ්‍රාවකයා කියලා කියන්නේ. ඒතර ඒ අකාලික සත්‍ය තුල තමයි ශ්‍රාවකයා පිහිටා තමගේ ජීවිතය දියුණු කරගන්නේ. එතකොට ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල අප තුල මුලින් ඉපදෙන දේ සිහිය. ඒ සිහිය ඉපදෙන්න නම් ධර්මය පිළිගන්න ඕන. ධර්මයේ පිළිගත් සැනින් සිහිය ඉපදෙන්න පටන් ගන්නවා. ධර්මය කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය. ඒ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය යමෙක් පිළිගත්තොත් ඒ සැනින් සිහිය ඉපදෙනවා. ඒතර මේ ධර්මයේ ස්වභාවය තමයි සාමාන්‍ය විෂය ඉක්මවලා නිතරම තියෙනවා.
සාමාන්‍ය විෂයන් ඉක්මවලයි ධර්මයේ නිතර තියෙන්නේ. ඒතර ඊටා හොඳින් ධර්මය අහුවොත් ඔහුට පේනවා මන් නොඇසු දෙයක් නැහුවේ. ඉගෙන ගත්තේ නැති කලින් ඉගෙන නැති දෙයක් අහන ධර්මයේ. නේද? අන් කිසි කෙනෙක් නොකියපු දෙයක් බුදුරජාන් වහන්සේ කියන්නේ. ඒ මුකුත් නෙමෙයි අපේ ජීවිතය තුළ මේ ආසන්නෙම තිබුණ අපිට හොයාගන්න බැරුව තිබිච්ච අපිට දකින්න බැරුව තිබුණ දේ භාගතුන් වහන්සේ පෙන්නනවා කියලා ඒ ධර්මය අහද්දී තේරෙනවා. ඒතොර භාගතුන් වහන්සේ ගැන සතුට ඉපදෙනවා, ශ්‍රද්ධාව ඇති වෙනවා. ඒ සමග සිහිය ඉපදිලා. ශ්‍රද්ධාවත් සිහියත් එකට ඉපදෙනවා. නමුත් අපි ධර්මේ පාඩම් කරගන්න කියලා අමාරුවෙන් අමරෙන් නැගලුත් ශ්‍රද්ධාව ඉපදෙන්නෙත් නැහැ, සිහිය ඉපදෙන්නෙත් නැහැ. මොන වදයක්ද කියලා පීඩා වෙන්නේ කරන්නේ. නේද? ධර්මයේ ශ්‍රවණය කරන භාගතුන් වහන්සේගේ ඒ ගුණයේ තේරුම් අරගෙන භාගතුන් වහන්සේ කියන්නේ ලෝකයේ මුළුමනින් අවබෝධ කළ කෙනා කියලා අපිට විශ්වාසයක් තියෙනවා, පිළිගැනීමක් තියෙනවා. ඒ පිළිගැනීමෙන් යුක්තව ධර්මයේ හොඳින් අහනවා නම් තේරෙනවා භාගතුන් වහන්සේ කියන දේ නම් වෙන කිසි කෙනෙකුට කියන්න බැරි, කිසිවකට සම කරන්න බැරි, කවදාවත් බිඳ නොවැටෙන, වෙනස් නොවන ලෝකයේ හැම කල්හි තියෙන සත්‍ය මේ කියන්නේ. ඒක මනුෂ්‍ය ජීවිතය ගැන, අපි ගැන, තමා ගැන කියන්නේ. සිළු දෙනාට පොදුයි. මටත් ඒ ධර්මයේ පොදුයි. අන් අයටත් පොදුයි. අතීතයේ මනුෂ්‍යයටත් පොදුයි. අනාගතයේ මනුෂ්‍යයටත් පොදුයි. සියලුම කල්හි උපන් සියලු සත්වයන්ට පොදු ධර්මයක් මේ කියන්නේ කියලා තේරෙනවා. එයයි සද්ධාව. ඒයින්ම සිහිය ඉපදෙනවා. ඒ නිසා ධර්ම ශ්‍රවණයේදී අන්නේ ස්වභාවය ඇති කර ගැනීම පිණිස උත්සාහ කරන්න. අනිකුත් සාමාන්‍ය විෂය ඉගෙනගත්ත විදිහට ධර්ම ඉගෙන ගැනීම අර්ථ රහිතයි. ගොඩක් අය කරන්නේ සාමාන්‍ය විෂය ඉගෙනගත්ත ක්‍රමයටම ධර්ම ඉගෙන ගන්නවා. නේද? සාමාන්‍ය විෂය ඉගෙනගත්ත ක්‍රමයටම ධර්ම ඉගෙන ගත්තා වෙන්නේ නිකන් පාඩමක් හිටිනවා, ආඩම්බරයක් හිටිනවා, විභාගයක් ලියා ගන්න පුළුවන්, මුකරිකම වැඩි වෙනවා. නේද? කියවන්න කරුණු තියෙනවා. අන් අය එක්ක මොන හරි කතා කරගෙන ඉන්න කරුණු තියෙනවා. අන් අය තුල කැපිපෙනීම් පිස කරුණු තියෙනවා. ඔච්චරයි. සිහිය ඉපදිලා නැහැ. ශ්‍රද්ධාවක් නැහැ. භාගතුන් වහන්සේ ගැන විශ්වාසය ඉපදෙන්නේ නැහැ. ඒ භාගතුන් වහන්සේගේ අවබෝධය ගැන සතුටක් ඇති වෙන්නේ නැහැ. සිහිය ඉපදෙන්නේ නැහැ. මේ ජීවිතය ගැන කියලා දෙන දේ කියලා තේරෙන්නේ නැහැ. ඒතකොට Tamanගේ සිත පිරිසිදු කරගන්න ඕන කියලා හැඟීමක් ඇති වෙන්නේ නැහැ. නමුත් ධර්මයේ දන්නවා අන්තිමට කියනවා මම ගොඩාක් උත්සාහ කරා මේ කාලේ බෑනේ කියලා කියනවා. උතෙන්ද වැටෙන්නේ. ඒ සාමාන්‍ය විෂය ඉගෙන ගත්ත ක්‍රමයටම ධර්මයේ ඉගෙන ගැනීමේ විපාකය. ඒ නිසා මේ මම අද මේ ඊටාම කුඩා දේශනාවක් ඔයගොල්ලන්ට කියලා දෙන්න කල්පනා කරේ. ඒ කියලා දෙන්න කලින් තමයි මේ දීර්ඝ විස්තරයක් ඔයගොල්ලන්ට කරේ. මේ දේශනා ඉගෙන ගන්න විදිය ගැන කියලා දෙන්නේ. බලන්න මේ දේශනාව කොච්චර කුඩායිද? ඊටාම කුඩා දේශනාවක්. ඊටාම සුළු වචනෙන් දහම් සාගරයක් මතු කරන්න පුළුවන් භාගතුන් වහන්සේට. අදක්ෂයාට වචන කෝටිකින් අර්ථයේ කඳුලක්වත් දෙන්න බෑ. අපිට වෙලා තියෙන එක අපි ගොඩාක් කියලා පොඩ්ඩක් දෙන්නේ අපි. දෙගන්න බෑ. අපි අදක්ෂයි. බුදුරජාන් වහන්සේ වචන මාත්‍රයකින් සාගරයක් වගේ අර්ථයක් දෙනවා. ඉතින් බණ අහනකොට අපට තේරෙන්න ඕන එක. ඒ සද්ධාව තුළ තමයි අපේ සිහිය ඉපදෙන්නේ. මේ දේශනාවේ නම තමයි භය සූත්‍රය. මේ දේශනාව තියෙන්නේ අංගුත්තර නිකායේ 2 පොත් වහන්සේ තුල. චත්තාරි මානි භික්ඛවේ භයානි කතමානි චත්තාරි ජාති භයං ජරා භයං ව්‍යාධි භයං මරණ භයං ඉමානිකෝ භික්ඛවේ චත්තාරි භයානි. බලන්න දේශනාව කුඩා දේශනාවක්. අතිශයින්ම කුඩා දේශනාවක්. වචන කීයද තියෙන්නේ? 1 2 3 4 5 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි. වචන 14යි. මිනිසෙක්ගේ ජීවිතේ මුළුමනින්ම පරිවර්තනය කරන්න. මුළුමනින්ම සිහි උපදවා දෙන්න. මුළුමනින්ම සසර ගමන නතර කරන්න. සසර ගමනේ මුළුමනින්ම නිදහස් වීම පිණිස මිනිසෙක් බලවත් කරන්න. මේ කුඩා දේශනාව තුළ ධර්මයේ තියෙනවා. මේ කුඩා දේශනාව තුළ තියෙන ධර්මය 100,000 ගණන් මිනිසුන්, කෝටි ප්‍රකෝටි මිනිසුන් අරහත්ත්වයට පත් කිරීම පිණිස උපකාරී ධර්මයේ.
මේ ලෝකේ යම්තාක් බුදුරු පහළ වුණා නම් ඒ බුදුරු පහළුනේ මේ කුඩා ධර්මයෙන්මයි. මේ ලෝකේ අප්‍රමාණ රහතුන් බිහි වුණා නම් මේ කුඩා දේශනාවේ තියෙන ධර්මයෙන්මයි. මේ ලෝකේ අප්‍රමාණ අනාගාමි, සකදාගාමි, සෝතාපන්න ඵලයටපත් වූ ඒ ශ්‍රාවක මහා සංඝරත්නයේ ශ්‍රාවක පිරිස බිහි වුණා නම්, භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිස බිහි වුණා නම් මේ කුඩා දේශනාවේ අන්තර්ගතයෙන්මයි. එතකොට මේ දේශනාව කුඩා වුණත් වචන 14ක් වුණත් දක්ෂයාට දහම් සාගරයක් නේද? දක්ෂයාට මේ හොඳටම ඇති කුමක් සඳහාද? බුදුරජාණන් වහන්සේ කෙබඳු කෙනෙක්ද කියලා තේරුම් ගන්න නේද? මේ ලෝකේ කිසිවෙක් මෙබඳු දෙයක් කියන්න කැමති වෙයිද? බුදු කෙනෙක් හැර, බුදුරජාණන් වහන්සේ හැර වෙන කුමන ප්‍රසිද්ධ මිනිසෙක්වත් මෙහෙම වචනයක් කියයිද? කියන්න බයයි නේද? මේවට තමයි කියන්නේ සිංහනාද කියලා. බුදුරජාණන් වහන්සේ දස දහසක් ලෝක ධාතු කම්පා කරමින් ධර්මයේ කියනවා. සිංහනාද පවත්වනවා කියලා කියන්නේ මේ වගේ දෙයක. මේ ලෝකේ කිසි කෙනෙකුට බුදුරජාණන් වහන්සේ නමක්, ශ්‍රාවක වහන්සේ නමක් හැර කිසිවෙකුට මෙබඳු දෙයක් කියන්න බෑ. කියන්න හයිය නැහැ. බුදුවරයෙක් තමයි පළමුවෙන් කියන්නේ මේ පාඩය. ඊළඟට ඒ භාගතුන් වහන්සේ ගැන ශ්‍රද්ධාව උපදවගත් සීල දෙනා මේ පාඩේ කියනවා. මේ ධම්ම කියනවා. කියන්නේ ඒ අය තුළ තියෙන ශ්‍රද්ධාව නිසාමයි. බුදුරජාණන් වහන්සේ කියන්නේ අවබෝධය නිසා. බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන් පිරීලා. ඒ අවබෝධය කිසි කලක දුර්වල වෙන්නේ නැහැ. ඒ අවබෝධයට අභියෝග කරන්න බෑ කාටවත්. ඒ නිසා නිර්භයයි. සිංහ නාද පවත්වනවා මේ වගේ වචන ප්‍රකාශ කරලා. ඒ වචනේ ගැන පැහැදී බුදුරජාන් වහන්සේ ගැන පැහැදුණු ශ්‍රාවකයා ඔහු තුලත් බය නැහැ. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ දේ කියන ශ්‍රාවකයා බය නැහැ. පියා සෙවණේ ඉඳගෙන යමක් ප්‍රකාශ කරන දරුවා බය නැහැ නේද? පියා ළඟ ඉඳන් වීරයෙක් වෙන්න දරුවට පුළුවන්. ඒ වගේ ශ්‍රාවකයා මේ ලෝකේ අන් සියලු දෙනා අභිබවා බලවත් සිතෙන් මේ ධර්මයේ බය නැතුව කියන්න පුළුවන්. කියන්න බැරි මිනිසයාට හිතන්න බෑනේ. නේද? හිතන්න බැරි මිනිසයාට කියන්නත් බෑ. එතකොට මේක සත්‍යක්, පරම සත්‍යක්, මේ අපේ ජීවිතයේ තියෙන දේ කිසි කලක මේන් තොර වූ ජීවිත ලෝකේ නැහැ කියලා තේරෙන මිනිසයාට ඒ භාගතුන් වහන්සේ අවබෝධය ගැන බොහෝ සතුටටපත් වෙනවනේ. අතිශයින් සතුටටපත් වෙනව නේද? ඒ බඳු බුදුරු සරණ යන්ට ලැබීම ගැන සතුටටපත් වෙනවා. එතකොට ඒ විදිහට ධර්මයේ අහලා සදහසිත ඇති කරගත්ත කෙනා තමන් තුල තිබෙන මේ බය අඳුන ගන්නවානේ නේද? මේ මිනිසුන් තුල තිබෙන සැඟවිලා තිබෙන බය අඳුන ගන්නවා. ඒ බය අඳුර ගැනීමෙන් ඔහුට ලැබෙන ප්‍රතිලාභය කුමක්ද? ව්‍යාජ හිත නැති වෙනවා. හිතේ තියෙන ව්‍යාජ බව, මුලාව නැති වෙනවා. මේ ධර්මයේ යමෙක් හොඳින් අහනවා නම් ඒ අහද්දි බුදුරජාණන් වහන්සේ ගැන සතුට සිත ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන විශ්මය ඇති වෙනවා. සතුටටපත් වෙනවා, ප්‍රසාදයටපත් වෙනවා. එයින් ඔහුගේ සිහිය ඉපදෙනවා. ඔහුට පේනවා මේ කියන්නේ මා තුල තිබෙන දේ. බුදුරජාණන් වහන්සේ මේ පෙන්වන්නේ මගේ ජීවිතයේ ස්වභාවය, මනුෂ්‍ය ජීවිතයේ ස්වභාවය, මේ ලෝකේ ස්වභාවය, සියලු මිනිසුන් තුල තිබෙන ස්වභාවය. නේද මේ? ඒකනේ මේ සියලු මිනිසුන්ට, සියලු සතුන්ට මේ ස්වභාවය තියෙනවා. ඉපදීම කියන නිසා භය ඇති වෙනවා. ඉපදීම කියන්නේ භය ඇති වෙන දෙයක්. වයසට යෑම නිසා භයක් ඇති වෙනවා. ලෙඩවීම නිසා භයක් ඇති වෙනවා. මරණය නිසා භයක් ඇති වෙනවා. ඒක මේ ලෝකේ උපන් නූපන් හැමෝටම තියෙන එකක්. යම් කලක යමෙක් ඉපදේද ඔහුට මේ බය හතර තියෙනවා. එතකොට මේ බය තමා තුළ තිබෙන දෙයක් කියලා තේරෙනවා නම්
අන්න එතකොට සිහිය ඉපදෙනවා. යලි යලි ඒ විමසා බලද්දී ඉපදුණු සිහිය නොනැසී පවතිනවා. යලි යලිත් මේ තේරුම් ගනිද්දී ඒ නොනැසුණු සිහිය හොඳින් රැකෙනවා, බලවත් වෙනවා, මහත් බවට පත් වෙනවා. ඒතර ඒ සඳහා උපකාර වෙන්නේ ධර්ම ශ්‍රවණයමයි. ධර්ම ශ්‍රවණේ උපකාර වෙන්නේ බුදුරජාන් වහන්සේ ගැන සතුටු සිතෙන් යුක්තව, බුදුරජාන් වහන්සේ ගැන පැහැදුණු සිතෙන් යුක්තව ධර්මය අහද්දී ඒ අහන දහම් පාඨයක් පාසා බුදුරජාන් වහන්සේගේ අවබෝධය ගැන සතුට ඇති වෙනවා. මක්නිසාද බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ අප තුළ තිබෙන අපට දකින්න බැරි දේ. අප තුළමයි තියෙන්නේ. නමුත් අපට දකින්න බැරි සියලු දේවල් ඉස්මතු කර කර පෙන්නනවා. භාග්‍යතුන් වහන්සේ මුලින් පෙන්නනවා මනුෂ්‍යයාගේ තුල භාග්‍යතුන් වහන්සේ මුලින් පෙන්නනවා බලන්න ඔබ තුල ඉපදීම කියන බය තියෙනවා. බලන්න වයසට යෑම කියන බය ඔබ තුල තියෙනවා. බලන්න ලෙඩවීම කියන බය තියෙනවා. මරණ බය ඔබ තුල තියෙනවා. ඒතර මේ පිළිගත්ත කෙනාට එයින්ම සිහිය ඉපදිලා ඉන්පසු භාග්‍යතුන් වහන්සේ ගැන සතුට තියෙනවා. ප්‍රසාද ජනක සිත තියෙනවා. භාග්‍යතුන් වහන්සේ ගැන ඒ සතුටින් ප්‍රසාදයෙන් යුක්ත සිතෙන් යලි භාග්‍යතුන් වහන්සේ කියන දේ අහනවා, සතුටින් අහනවා. ඒ අහද්දී යලි කියා දෙන දේ තමන්ගේ ජීවිතය තුල තියෙන දේ පේනවා. බව පේනවා. තේරුම් ගන්නවා. ඒතර පේනවා. බලන්න භාග්‍යතුන් වහන්සේ තවදුරටත් අපට විවිධ අවස්ථාවලදී පෙන්වන ධර්මයන් හොඳින් ශ්‍රවණය කළොත් ඒ හැම තැනකදීම අපේ ජීවිතයේ තියෙන දේ අපට හොයාගන්න බැරිව අප තුලම තියෙන දේ පෙන්වනවා. නේද? දැන් රාගය ගැන කියනවා, ද්වේෂය ගැන කියනවා, මෝහය ගැන කියනවා, ඊර්ෂියාව ගැන නේ? කුහකකම එකට එක කිරීම ගැන කියනවා. මේ වගේ නොයෙකුත් දේවල් ගැන භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා. නේද? ඒතර භාග්‍යතුන් වහන්සේ ගැන සද්ධාවෙන් සතුටුසිතෙන් ධර්මය ඇහුවොත් යමෙකුට ඔහුට තේරෙනවානේ මේ කියන්නේ අපේ ජීවිතය ඇස්සේ තියෙන දේවල්. හැංගිලා තියෙනවා, පිටට පේන්නේ කාටවත් බලන්න බෑ. Tamanට පේනවා. ඒතර ඔහු භාග්‍යතුන් වහන්සේ ගැන සතුටු වෙනවනේ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා ඔය දේවල් නිසා කිලිටු වෙනවා හිත. හිත කිලිටුනහම පීඩයි, දුක ඇති වෙනවා. ඔය වගේ ධර්මයේ තුල පෙන්නනවනේ නොයිකුත් දේවල්. ඒතර ඒ ධර්මයන් යලි යලි අහන්ට ඒ සියලු දේවල්ම තමා තුළ තිබෙන දේවල් කියලා පේනවනේ. නමුත් බලන්න යමෙක් ඉන්නවා භාග්‍යතුන් වහන්සේ ගැන පැහැදීමක් නැහැ. ධර්මයේ ඉගෙන ගන්න පොත්පත් බලන ඉගෙන ගන්නවා. ඔහුට කොච්චර ඉගෙන ගත්තත් තමන් තුළ මේක තියෙනකොට පේන්නේ නැහැ. තමන් තුළ මරණ බය තියෙනවා, ලෙඩවීම ගැන බය තියෙනවා, වයසට යෑම ගැන බය තියෙනවා. ඒවා පේන්නේ නැහැ. ධර්මයේ ඉගෙන ගන්නවා. ඊළඟට තමන් තුළ රාගය තියෙනවා, එයින් හිත කිලිට වෙනවා, පීඩාවටපත් වෙනවා. ද්වේෂය තියෙනවා, එයින් හිත කිලිට වෙනවා, පීඩාවටපත් වෙනවා. ඒ මොකුත් පේන්නේ නැහැ. හැබැයි කියනවා ධර්මයේ ඉගෙන ගන්න. ඊළඟට ඊර්ෂියාව තියෙනවා, එකට එක කිරීම තියෙනවා, ඒවෙන් හිත පීඩාවටපත් වෙනවා, දුකටපත් වෙනවා, පීඩයි, ඉන්න බෑ. ඒවා මොකුත් තේරෙන්නේ නැහැ. හැබැයි කියනවා ධර්මයේ ඉගෙන ගන්නවා කියලා. ධර්මය අනුන්ට කියලාත් දෙනවා. මොකක්ද අඩුපාඩුව? ඇයි ඒ තමන් තුළ තියෙනක පේන්නේ නැත්තේ? තමන් තුළම තියෙන දේ පේන්නේ නැත්තේ ඇයි? මොකක්ද අඩුව? සිහිය නෑ කියන්නේ යන් එයාට. සිහියෙන් තමයි අප තුළම තියෙන දේ පේන්ට සලස්සන්නේ. සිහිය තියෙන කෙනාට නුවණ තියෙනවා. සිහිය නුවණ කියලා ඒ දෙක එකට තියෙන්නේ. නුවණ කියලා කියන්නේ ඇත්ත ඇති සැටියෙන් දකින්න හැකියාවටයි. නුවණ කියන්නේ. රාගය තියෙනකොට දැන් මගේ හිතේ රාගය තියෙනවා. රාගය නිසා කිලිටි වෙනවා හිත. කිලිටි සිත දුක් සහිතයි කියලා තේරුම් ගැනීම නුවණ. හරි? ඒක තේරෙන්න දකින්න ඕනනේ. ඒ දකින්න උපකාර වෙන්නේ සිහිය. ඒකයි සිහියයි නුවණයි දෙක එකට පවතින්නේ. සිහිය නැත්තම් නුවණ නැහැ, නුවණ නැත්තම් සිහිය නැහැ. ඒ දෙක එකට තියෙන්නේ. සිහි නුවණ කියලා කියන්නේ ඒකයි. සිහිය තියෙන කෙනාට නුවණ නැති වෙන්නේ නැහැ. නුවණ නැත්තාට නම් සිහිය නැති වෙන්නේ නැහැ. ඒ දෙක වෙන වෙනම ඈතින් තියෙන දෙකක් නෙමෙයි. ඒ නිසා ඔයගොල්ලෝ හිතන්නේ අපට නුවණ තියෙනවා හැබැයි සිහිය මදි කියලා හිතනවා නම් ඒක වැරදි. අපට හොඳට සිහිය තියෙනවා මේ ප්‍රඥාවනේ නැත්තේ කිව්වොත් ඒක හරිද? එහෙම කතා තියෙනවනේ දැන්නේ. ඒ ඔක්කොම බොරු අනවබෝධයෙන් කියන කතා. සිහිය තියෙනවා නම් නුවණ තියෙනවා. ඇයි අපි එහෙම කියන්නේ? රාගය තියෙනකොට රාගය තියෙනවා කියලා දන්නවා නම්
ඒ දැනුම නුවණ. එසේ දන්නේම නම් එතන සිහිය තියෙනවා. එසේ යලි යලි දැන ගැනීමෙන් සිහියම වැඩෙනවා. පැහැදිලිද? තේරෙනවා? එහෙනම් අපිට මේ හොඳට සිහිය නම් තියෙනවා ප්‍රඥාව නැහැ කියලා කියන්න කෙනෙකුට බෑ. ඒ දෙක එකට තියෙන්නේ. වෙන් කළ හඳුන ගන්නත් පුළුවන්. හැබැයි එකට තියෙන්නේ. එකට ඉපදෙන්නේ. ඒ නිසාම තමයි සිහි නුවණ කියලා ඒ වචන එකට පාවිච්චි වෙන්නේ. ඒතර බලන්න ඒ සිහිය ඉපදෙන්නේ කුමකින්ද? භාගතුන් වහන්සේ වදාළ ධර්මයේ භාගතුන් වහන්සේ ගැන පැහැදීමෙන් ශ්‍රවණය කළොත්. එතකොට භාගතුන් වහන්සේ අවබෝධයේ පිළිගනිමින් ධර්මයේ ඉගෙන ගත්තොත් අපට තේරෙනවා මේ අපේ ජීවිතයේ තුල තියෙන දේ කියන්නේ. එතකොට සිහිය ඉපදෙන්නේ තමාට යොමු වෙලයි. තමාට යොමු වීමෙන් තමයි සිහිය කියන එක ඉපදෙන්නේ. බාහිරට යොමු වෙලා බැලුවොත් සිහිය ඉපදෙන්නේ නැහැ. සිහියකින්ද ඉපදෙන්නේ නැහැ. දැන් ලෝකේ දැන් අපට පුරුදු වෙලා තියෙන්නේ අනිකුත් ශාස්ත්‍ර සියල්ල ඉගෙනගෙන තියෙන අපි බාහිර ලෝකයට සම්බන්ධ කරගෙන නේද? ගණන් ශාස්ත්‍රය ඉගෙන ගන්නවා අපි. කුෂි කර්මාන්ත ඉගෙන ගන්නවා. ඒ හැම එකකින්ම අපි ඉගෙන ගත්තේ එහෙම නැත්නම් වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්නවා අපි නේද? එහෙම ඊළඟට වෙනත් ගෘහ නිර්මාණ අපි ඒ ඉගෙන ගන්න ශිල්ප ශාස්ත්‍ර සියල්ලක්ම අපි බාහිර ලෝකයේ ගැන ඉගෙන ගත්තේ. ඒතකොට එතන සිහියක් ඉපදෙන්නේ නැහැ. සිහිය කියන්නේ සිතේ ආරක්ෂාව පිණිස වන සිහිය ඉපදෙන්නේ නැහැ. එතන යම් සිහියක් තියෙනවා. ඒ සිහිය ආර්ය වූ සිහිය නෙමෙයි. අපව ශ්‍රේෂ්ඨත්වයට පත් කරන සිහිය නෙමෙයි. දැන් සාමාන්‍ය ලෞකික විෂයන් ඉගෙන ගනිද්දී යම් සිහියක් නුවණක් නැතුව නෙමෙයි. ඒ සිහි නුවණෙන් අපව ශ්‍රේෂ්ඨත්වයට පත් කරන්නේ නැහැ. ශ්‍රේෂ්ඨත්වයට පත් කරනවා කියන්නේ අපේ සිත පිරිසුදු කරලා පිරිසුදු මිනිසෙක් ඇති කරන්නේ නැහැ. එතන සාමාන්‍ය ලෝක විවහාරයේ දැනුමක් පමණයි ඇති වෙන්නේ. එතෙන්දි රාග දේශම සහිතයි. අපි ගණන් වලින් පරතරට ගියා කියන්නකො. රාග දේශම සහිතයි. විද්‍යාවෙන් පරතරට ගියා කියන්නේ රාග දේශම සහිතයි. එතකොට එතන තිබ්බ සිහිනුවන ආර්ය වූ ශ්‍රේෂ්ඨ වූ සිහිකක් නෙමෙයි ඒක. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තිබෙන්නේ බාහිර දෙයක් උගන්වන එකක් නෙමෙයි. අපේම ජීවිත අස්සේ තියෙන හැංගිලා තියෙන වෙන කාටවත් පෙන්වන්න බැරි දෙයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. ඒතර ඒයින් උපදිනවා සිහියක් නුවණක්. අන්නේ සිහිනුවන කෙලස් ප්‍රහාණය පිණිස පවතිනවා. ඒ නිසා ඒ සිහියටත් නුවණට ආර්ය වූ ශ්‍රේෂ්ඨ වූ සිහිනුවන විදිහට පෙන්වනවා. කෙලස් ප්‍රහාණය වෙන නිසා. බාහිර විෂයක් ඉගෙන ගනිද්දී ගණන් වේවා වෛද්‍ය විද්‍යාව වේවා වෙන විෂයක් ඉගෙන ගනිද්දී සිහිනුවණක් තියෙනව නැත්තේ නෑ. පිස්සුන්ට ඉගෙන ගන්න බෑනේ නේද? ඒත් සිහිනුවණ තියෙනවා. ඒක නරකයි කියලා අපි කියනව නෙමෙයි. ඒකේ ස්වභාවය ගැන කියන්නේ. ඒ විෂය ඉගෙන ගන්නත් බැරි නම් ඔහු පිස්සෙක්. සාමාන්‍ය ලෝක විවහාර විෂය ඉගෙන ගන්නට සිහිනුවණ තියෙනවා. ඒ සිහිනුවණෙන් රාග දේශ මොහ ප්‍රහාණය වෙන්නේ නැහැ. ඒ නිසා ඒක ශ්‍රේෂ්ඨයි කියලා කියන්නේ නැහැ. නමුත් බුදුරජාන් වහන්සේ වදාළ විෂය ඉගෙන ගනිද්දී සිහිනුවණ ඉපදිනවා. ඒ සිහිනුවණෙන් රාග දේශ මොහ ෂේ වෙනවා. ඒ නිසා ඒක ශ්‍රේෂ්ඨයි. ආර්ය උදයක්. නමුත් තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ උගන්වන දේ ඒ භාගතුන් වහන්සේගේ ධර්මය සාමාන්‍ය ලෝක විවහාර විෂය ඉගෙන ගන්න පිළිවෙලට ඉගෙන ගන්න ගියොත් ආර්ය වූ සිහිනුවණ ඉපදෙන්නේ නැහැ. නිකන් දැනුමක්. නිකන් කල්පනාවක්. නිකම් මුකරිකමක් විතරයි ඉපදෙන්නේ. ඒක සාමාන්‍ය ලෝක විවහාරයේ දිනපු අය මට්ටමකට යන්න බෑ ඒකෙන්. ඒක බොරුවක් කරලා ජීවත් වෙන්න විතරයි පුළුවන්. සාමාන්‍ය ලෝක විවහාරේ පුළුවන් ගයක් හදලා ජීවත් වෙන්න. වඩු වැඩක් කරගෙන ජීවත් වෙන්න පුළුවන්. නිකන් කටපාඩම් කරගෙන ඉන්න කෙනාට මොනවද පුළුවන්නේ? අනුන් රවටලා ජීවත් වෙන්න පුළුවන්. එච්චරයි. නේද? ජීවනෝපායක්වත් නොවේ ඒක. රවටලා ජීවත් වෙන ක්‍රමයක් විතරයි. ආර්ය වූ සිහිනුවන උපදවා නොගෙන ධර්මයේ නිකන් ඉගෙන ගන්න කෙනා ජීවත් වෙනවා. ඒක ශ්‍රේෂ්ඨ නොවෙන්නේ ඒකයි. එහෙම නොවේ ධර්මයේ කියලා භාගතුන් කියන්නේ ඒකයි. ජීවනයේ පිසින් ජීවත් වීම පිසින් නෙමෙයි ධර්මයේ කියලා කියන්නේ ඒකයි. ධර්මයේ තියෙන එක අර්ථයයි. එක අරමුණයි. ඒ අරමුණ පිනිස ධර්මයේ ඉගෙන ගත්තොත් එයා සාර්ථකයි. ඒතර ධර්මයේ අරමුණ ඉටු වීම පිණිස ධර්මයේ අර්ථය ඉස්මතු වීම පිණිස බුදුරජාන් වහන්සේ කෙරෙහි ගෞරව ආදරෙන් සිත් පිහිටවගෙන කන් යොමාගෙන බණ අහන්න ඕන. ඒතර දහම් පාඩයක් ඇහුවත් තේරෙනවා ඒ බුදුරජාණන් වහන්සේ අවබෝධය ඊටා පිරුණු පිරිසුදු නිවැරදි කරුණු පෙන්නලා වාදයට ගන්න බැරි කිසි කලක ඒක පිරිහිලා නොයන
සත්‍යක් මිනිස් ජීවිතය ගැන, සත්වයා ගැන, ලෝකය ගැන වෙන කෙනෙකුට දකින්න බැරි, වෙන කෙනෙකුට කියන්න බැරි, ආර්ය වූ නොවන කෙනෙකුට හිතන්න තියා කියන්න බැරි, නිර්භීතව කියන්න බැරි ශ්‍රේෂ්ඨ කියමනක් කියලා තේරෙනවා ධර්මය හොඳින් අහන කෙනාට. ඒතර ඔහු බුදුරජාන් වහන්සේ ගැන බොහෝ පහදිනවා, ගොඩාක් පහදිනවා, සතුටු වෙනවා. ඒක තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. ඉතින් ඒ විදිහට භාගතුන් වහන්සේ ගැන සතුටු වෙන කෙනා දවස පුරාම පහසුවෙන් ජීවත් වෙනවා. මොකද ඒ භාගතුන් වහන්සේ ගැන සතුටු වීමෙන්ම රාග දේශ මොහය වෙනවා. ඒතර ධර්ම ශ්‍රවණය නිසා ඇතිවන තමා තුළ ධර්මයේ තේරුම් ගැනීමෙන් කොතරම් යහපතක් වෙනවද නේද? ඒතර බලන්න මේ කුඩා දේශනාව අපි දැන් ගණන් කරන්නේ වචන 14යි තිබුණේ නේද? චත්තාරිමානි භික්ඛවේ භයානි කතමානි චත්තාරි ජාති භයං ජරා භයං ව්‍යාධි භයං මරණ භයං සූත්‍රයේ අවසානයි. නමුත් බලන්න යම් කෙනෙක් භාගතුන් වහන්සේගේ ධර්මයයි අපි මේ අහන්නේ කියලා මේක අහගෙන හිටියා නම් ඔහුට තේරෙනවා මේ කියන දේ සත්‍ය ඇත්ත. ලෝකේ සියලු සත්වයින්ට මේක පොදුයි. ලෝකේ කොහේ හිටියත් කවදා ඉපදුනත් මේ හතරෙන් යුක්තයි. එතකොට ඒක තමාට තියෙනවා, මට මේක තියෙනවා කියලා මේකට තේරෙනවා නම් ආන්ගේ තේරුම් ගැනීම ප්‍රඥාවටයි තියෙන්නේ. එimhe තේරෙන්නේ තමා දෙස දැකලා නේද? මට මේක තියෙනවා කියලා මේකට තේරෙනවා නම් ඒ තමාට නැඹුරු වෙලා නේද? ආන් එක තමයි සිහිය කියන්නේ. තමා තුළ මේක දකින්න බෑ කියන සිහිය නෑ. සිහියෙන් තමයි තමා තුළ මේ තියෙනවා කියලා දකින්න පුළුවන්. ඒ දැකීම ප්‍රඥාව, නුවණ. ඒතර සිහි නුවණ තියෙනවා. ඒතර ආන් එසේ දැකීමෙන්ම සිතේ රැකවරණය, සිතේ ආරක්ෂාවට උවමනා සිහිය ඉපදිලා. ඒතර ඒ විදිහට යලි යලිත් බණ අහනවා නම්, මේ අසු ධර්මයේ යලිත් සිහි කරනවා නම් තමාට ගලපලානේ බලන්නේ. තමාට ගලපා බලනවා නම් ඒ ඉපදුණු සිහිය යලි ඉපදිනවා. යලි යලි ඉපදිනවා සිහිය. එහෙම යලි යලි ධර්මයේ ශ්‍රවණය කරද්දීත්, මේ ධර්මයේ ජීවිතයට ගලපා බලද්දීත්, මේ ධර්මයට අනුව කල්පනා කරද්දීත් යලි සිහිය ඉපදිනවා. ඉපදුණු සිහිය නොනැසී තියෙනවා. ඒ සිහිය බලවත් වෙනවා. මහත් බවට පත් වෙනවා. සුරක්ෂිත වෙනවා. අන්න එතකොට භාවනාව විදිහට වඩන්න පුළුවන්. මේ ධහම මෙනෙහි කිරීමම භාවනාවක් බවට පත් වෙනවා. මේ ධර්මයෙන් මෙනෙහි කිරීමම භාවනාවක් බවට පත් වෙනවා. හොඳින් සිහි ඉපදිලා නම්. ඒතර මේ විදිහට ධර්මයේ තේරුම් ගන්න කෙනා යලි යලි බණ අහනවනේ, තවත් ධර්මය අහනවනේ නේද? එතකොට ඒ විදිහට ඉපදෙන සිහිය භාවනාව විදිහට වඩන්න පුළුවන්කමක් තියෙනවා. තවදුරටත් ධර්මය අහද්දී මේ ඉපදීමේ බය, ඉපදීම කියන බය, වයසට යෑම කියන බය, රෝග පීඩා කියන බය, මරණය කියන බය ගැන තේරෙනවා. ඔහු පිළිගන්නවා ලෝකයේ කිසි කෙනෙකුට වාද කරලා හෝ කිසි දෙයකින් මේක මේ ධර්මයේ වැරදි, ඕක නෙවෙයි ධර්මයේ කියලා කියන්න බෑ කියලා උදාන්නවා. ඒක තමයි ප්‍රසාදය කියලා කියන්නේ. ඒතර සිහිනුවන තියෙනවා. ඉතින් ඒ විදිහට තේරුම් ගන්න කෙනා තුල සිහිය නුවණ හොඳින් තිබෙන නිසා ඒ සිත බාහිර දේවල් ඔස්සේ ඇලි ඇලි ගැටි ගැටි යන ස්වභාවය වළකිනවා. තමාට යොමු සිත තියෙනවා, සිහිය තියෙනවා. තමා තුළ තිබෙන ධර්මයේ තමාම විමසලා තේරුම් ගන්නවා. ඒ බඳු සිහිනුවන තියෙන කෙනාගේ සිත බාහිර ලාමක දේ ඔස්සේ ඇලි ඇලි යන ගතිය, ඒ ලාමක දේවල් අහිමි වීම නිසා ගැටි ගැටි යන ගතිය, ඒ ඇලීම් ගැටීම් පාලනය වෙනවා. ඇලීම් ගැටීම් පාලනය වෙද්දී තවදුරටත් ඒ සිත තමා තුළම හොඳින් පිහිටනවා. ඒ සිහිය, ඒ විදිහට සිහිය බලවත් වෙද්දී මේ ධර්මයේ තවත් හොඳින් ප්‍රකට වෙනවා. ඒ නුවණ බලන්න, එකම ධර්මයෙන් සිහි නුවණ ඉපදිනවා, යලි සිහි නුවණ ඉපදිනවා, යලි බලවත් වෙනවා. එකම ධර්මයයි. හැබැයි ඒ ධර්මය ඒ විදිහට පිළිටන්න උපකාර වෙන්නේම බුදුරජාන් වහන්සේගේ ගැන, එනතම් භාගතුන් වහන්සේගේ අවබෝධය ගැන පිළිගැනීම, පැහැදීම මුල් වෙලා. ඒ නිසා තමයි ශ්‍රද්ධානුසාරී බව කියලා කියන්නේ නිවන් මාගේ පළමු කෙනා. ශ්‍රාවකත්වයේ පළමු පියවර ශ්‍රද්ධාවටපත් වීම විදිහට භාගතුන් වහන්සේ පෙන්වලා තියෙන එකයි. ශ්‍රද්ධාවෙන් තොරව කිසිවෙකුටත් ධර්මයට පැමිණෙන්න බැරි බව දැන් තේරෙනවනේ.
නේද? ධර්මයේ පාඩම් කර ගැනීම නෙමෙයි අපි කියන්නේ. සිහිනුවන ඉපදී ධර්මයේ පිහිටවා ධර්මයෙන් ලබන ප්‍රතිලාභ උපදවා සම්පූර්ණත්වයට කර ගන්න නම් ශ්‍රද්ධාවට පැමිණෙන්න ඕන. ශ්‍රද්ධාව කියලා කියන්නේ බුදුරජාන් වහන්සේගේ පාරිශුද්ධ භාවය අවබෝධයේ පිරුණු තව කෙනෙකුට සම කරන්න නොහැකි පරිපූර්ණ අවබෝධයේ ස්වභාවය තේරුම් ගැනීම පිළිගැනීම. එයින්මයි මේ ධර්මයට හොඳින් අහුම්කම් දෙන්න හිත නැමෙන්නේ. දැන් බලන්න මේ පන්තියට යන ළමයෙක් ඒ ගුරුවරයා ගැන විශ්වාසයත් එක්ක අහුම්කම් දෙනවනේ. ලෙඩක් වුණ කෙනා දොස්තර මහත්තයා ළඟට යනවා. දොස්තර මහත්තයාගේ තරාතිරම පළපුරුද්දත් එක්ක ඒ මහත්තයට අහුම්කම් දෙනවනේ. කීන බෙහෙත බොනවනේ බය නැතුව. කවුරු හරි කෙනෙක් කිව්වොත් එහෙම දොස්තර මහත්තයා නම් එච්චර හරි නෑ කියලා අපේ තුල සැකේ ඉපදෙවොත් අපි යනවද දෙන්නේ? නේද? යන්නේ නේද? බලන්න ඒතර කෙනෙකුගේ විශාරද භාවයේ මුල් වෙලා අපි අහුම්කම් දෙනව නේද? ඈ? දැන් ඔබට තේරෙන්න ඕන මම කියන්නේ. සාමාන්‍ය මිනිස්සෙකුගේ ස්වභාවය තමයි කෙනෙකුගේ විශාරදවම මුල් වෙලා තමයි ඒ විෂයට යොමු වෙන්නේ. නේද? සාමාන්‍ය ලෝක විෂයක ස්වභාවයක් ඒක. එහෙනම් අපි බුදුරජාණන් වහන්සේගේ ලෝක විෂය සම්බන්ධයෙන් තිබෙන විශාරද භාවය නේද? මේ ලෝකයේ පිළිබඳ දැනුමෙහි බුදුරජාණන් වහන්සේ තරම් විශාරද කෙනෙක් නැහැ කියලා අපට තේරෙනවා නම් ඒ වගේම මේ සිතෙහි පිරිසිදුකම ගැන බැලුවොත් බුදුරජාණන් වහන්සේ තරම් පාරිශුද්ධ කෙනෙක් මේ ලෝකේ තව නැහැ කියලා අපි පිළිගන්නවා නම් නේද? ලෝකයේ මේ සියලු සත්වීන් අතර අග්‍ර වූ කෙනා බුදුරජාණන් වහන්සේ කියලා අපට තේරෙනවා නම් අප එහෙම පිළිගන්නවා නම් ඒ භාගතුන් වහන්සේ කින දෙයට අහුම්කම් දෙනවා. ඒ අහුම්කම් දීමෙන්ම ඒ විශාරද භාවය ඇත්තයි කියලා අපි පිළිගන්නවා. ඒකයි ශ්‍රද්ධාවටපත් වෙන එකේ වාසිය. ශ්‍රද්ධාව තියෙන කෙනා තුළ ශ්‍රද්ධාවෙන් යුක්තව ධර්ම ශ්‍රවණය කරද්දී ඒ ධර්මයේ යලි හොඳින් Tamanට ගලපා බලද්දී යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව වාසය කරද්දී ඒ ධර්මයේ ඇත්ත නිවැරදි කියලා තමා තුළ ඌ වැටහීමටපත් වෙනවා. අන් කෙනෙකුගේ උපකාරයෙන් තොර වැටහීමක් තමාට ඇති වෙනවා මේ ධර්මය ඇත්ත කියලා. ආන් ඒ වැටහීමෙන් යුක්ත කෙනා තුළ භාගතුන් වහන්සේ කෙරෙහි ඇතිවෙච්ච විශ්වාසය පැහැදීම නොසෙල් වෙන මොන විදිහින්වත් ආය පිරෙන්නේ නැති පැහැදීමක් බවට පත් වෙනවා. අචල ප්‍රසාදයටපත් වෙන කියන්නේ ඒකයි. දැන් මේ දේශනාව අපි ඉගෙන ගත්ත මේ කුඩා දේශනාව තුළ තිබෙනවා ඉපදීම නම් භය, වයසට යෑම කියන භය, ලෙඩවීම කියන භය, මරණය කියන භය ගැන කියනවා. මේ දේශනාව හොඳින් අහලා පිළි අරගෙන මේට අනුව යමෙක් තේරුම් ගත්තත් ඔහුට තේරෙනව නේද මේ බඳු භය තියෙනවා කියලා. ඒතර මේ ගැන අංශුවක් තේරුණත් ඔහුට තේරෙනවද භාගතුන් වහන්සේ කිව්ව දේ ඇත්තයි කියලා. මේ බය හතරෙන් බැහැර කරන්න පුළුවන්ද මේ උපදින මිනිසයා? විද්‍යාවට පුළුවන්ද? වෙන ශිල්පයකට පුළුවන්ද? සංගීතයට පුළුවන්ද? කනබොන දෙයට පුළුවන්ද? එහෙම නැත්නම් මේ ත්‍රිවිධ හමුදාවට මහා මුදල් වලට පුළුවන්ද? රන් රිදී වලට පුළුවන්ද? කිසිම බල ශක්තියකට පුළුවන්ද මේ බය මිනිස්සුගේ හිතින් අයින් කරන්න? අද කාලේ මේ කාලේ වර්තමාන කාලේ සුළු නුවණක් සුළු ශ්‍රද්ධාවක් තිබ්බත් මේ ධර්මය ප්‍රත්‍යක්ෂ ධර්මයක් විදියට තේරුම් ගන්න මිනිසුන්ට පුළුවන්. අද මේ ලෝකේ බල සම්පන්නම මිනිස්සු බල සම්පන්නම රටවල් රෝග භයෙන් වෙලිලා නේද? මරණ භයෙන් වෙලිලා අද මුළු ලෝකෙම සියලු විෂයන් අසාර්ථක බව පිළි අරගෙන වාදකින් තොරව පිළි අරන් තියෙනවා. සදහැසිත තියෙන සියලු දෙනා යලි යලි Tamanගේ ශ්‍රද්ධාව ගැන සතුටු වෙනවා. හොඳ සදහැ සම්පන්න කෙනාගේ ස්වභාවය තමයි මේ වෙලාවේදී අපමණ සතුටටපත් වෙනවා. අපිට බුදුරජාණන් වහන්සේගේ සරණ තියෙනවා. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ ධර්මය කිසි කලක වෙනස් වෙන්නේ නැහැ. අද භාගතුන් වහන්සේගේ ධර්මයේ පස්සක දාලා අනිකුත් විෂයන් අගය කරමින් වර්ණනා කරමින් උජාරුවට හිටපු මුළු ලෝකෙම අසාර්ථකයි. නමුත් බුදුරජාණන් වහන්සේගේ ඊටාම කාරුණික ධර්මයේ සදා අකාලික ධර්මයේ අදටත් සත්‍යයි කියලා නිහතමානී සතුටක් ලැබනවා නියම
සද්ධාවන්ත කෙනා. ඒ නිසා බලන්න අද කාලේ මුළු ලෝකයේම දුප්පත් පොසත් ભેදකින් තොරව උගත් නුගත් ભેදකින් තොරව සියලු දෙනා ව්‍යාධි භයටපත් වෙලා මරණ භයටපත් වෙලා ලෝකේ බලවත් කිව් අතිශය බලවත් විදිහට පිළිගත් සියලු රටවල් කර කියාගත නොහැකිව බලන් ඉන්නවා නේ මරණ 1000යි 2000යි ඇතැම් දවස්වල සමහර රටවල් නේ අද ලක්ෂ ගාණක් මැරිලා මරණ භයෙන් බයටපත් වෙලා නේද බලවතුන් ව්‍යාධි භයෙන් බයටපත් වෙලා නේද බලවතුන් ඒතර භාගතුන් වහන්සේ මේ වසර 2600කට විතර කලින් ප්‍රකාශ කළ මේ ධර්මය සදාකාලික ධර්මයක් නේ අකාලික ධර්මයක් නේද මිනිසු මේ ධර්මයේ නොසලකා අමතක කළොත් මිසක මේ ධර්මයේ සදාකාලිකයි අකාලික ධර්මයක් කියන්නේ ඒකයි එදා කිව් දේ අදත් තියෙනවා හෙටත් තියෙනවා මරණ භය උපන් සත්වයාට තියෙනවා ව්‍යාධි භය තියෙනවා ජරාවටපත් වීමේ භය තියෙනවා ඉපදීමේ භය තියෙනවා ඉතින් මේ භය හතර ගැන වෙන වෙනම අපි විස්තර නොකලා කරේ නැත්තේ ඔබ තේරුම් ගන්න වෙන වෙනම මේ විස්තර කරන්න අපි උත්සාහ කරන්නේ නැහැ ඒවා තම තමන් තේරුම් ගත යුතුයි මේ බය හතර ගැන තේරුම් ගන්න ශ්‍රද්ධාවත් සිහිනුවණත් වැඩෙනවා අප නිකමට මම සිහි කරේ මේ කාලේ මුළු ලෝකයේ තුලම මේ බය මතුවලා තියෙනවා ඒ කියන්නේ මේ කාලේ තිබිලා කලින් නොතිබුණා කියන නෙමෙයි හැම කල්හිම තියෙනවා නමුත් මේ කාලේ බලවත් වෙලා බලවතුන්ට කරගන්න දෙයක් නැති වෙලා තියෙනවා මේ බයෙන් වෙලිලා ඉන්නවා නේද? ඒතර ශ්‍රද්ධාව සුළුවෙන් ඉපදී තිබුණ කෙනාටත් ශ්‍රද්ධාව බලවත් කරගන්න මේම ඇති. නේද? ඒතර තමාට ගලපා බලන්න මේම ඇති. මේ කාලේ හැමෝම ලෙඩ වෙයි, වසංගත බෝ වෙයි, මැරෙයි කියන බයෙන් ඉන්නේ. මේක නේද මේ ධර්මයේ කියන්නේ. ඉතින් මේක පුළුවන් ද අපට යම් ක්‍රමයකින් ධර්මයේ හැර වෙන ක්‍රමයකින් මේ බය නැති කරගන්න පුළුවන්ද? නේද? ධර්මයේ පුරුදු කරගත්තොත් වසංගත බෝ වුණත් බය නැහැ. ධර්මයේ පුරුදු කරගත්ත කෙනාට ලෙඩ පිට ලෙඩ හැදුනත් බය කියන දේ නැහැ. ධර්මයේ පුරුදු කරගත්ත කෙනාට වයසට ගිහිල්ලා හොඳටම කුදු වෙලා එකතැනට වැටුණත් ශෝකය බය කියන දේ නැහැ. වයසට යෑමේ බය නැති වෙලා යනවා. එතකොට ධර්මයේ පුරුදු කරගත්ත කෙනාට මරණය ඉදිරියේ බය නැහැ. මරණය ඉදිරියේ බය නැති කෙනාට ඉපදීමේ බය නැහැ. බලන්න ශ්‍රද්ධා සම්පන්න බුදුරජාන් වහන්සේ ගැන පැහැදීමෙන් යුක්තව ධර්මයේ පුරුදු කරන කෙනා බය රහිත කෙනා බවට පත් වෙලා. බලන්න බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා මේ ලෝකයට ලබා දෙන දේ සියලු ලෝකයා එකතු වෙලාවත් තව කෙනෙකුට දෙන්න බෑ නේද? බුදුරජාණන් වහන්සේ තනි පුද්ගලෙක් වෙලා මුළු ලෝකයේම එකතුණක් දෙන්න බැරි දෙයක් දීලා තියෙනවා. අභය දීලා තියෙන ලෝකයට. නිර්භය භව දීලා තියෙනවා. මරණ භයෙන් නිදහස් වෙන පිළිවෙල, රෝග භයෙන් නිදහස් වෙන පිළිවෙල, ව්‍යාධි භයෙන්, ජාති භයෙන් නිදහස් වෙන පිළිවෙල බුදුරජාණන් පෙන්නනවා. ඉතින් මේ භාගතුන් වහන්සේ පෙන්වන ධර්මයේ පිළිගත්තොත්, භාගතුන් වහන්සේගේ අවබෝධය දරාගත්තොත්, එයින්ම ශ්‍රද්ධාවටපත් වුණොත්, එයින්ම සිහිය නුවණ ඉපදිනවා. සිහි නුවණින් යුක්තව වාසය කරද්දී සිත ඉබාගාත යන ඇලීම් ගැටීම් ඔස්සේ යන ස්වභාවය පාලනය වෙනවා. ඇලීම් ගැටීම් ඔස්සේ යනකොට වෙන්නේ සිත කිලිටි වෙනවා. සිතේ රාග ද්වේෂ මොහ ඉපදී බලවත් වෙනවා. ඇලීම් ගැටීම් ඔස්සේ හිත දුවන එක පාලනය වෙන ගමන් සිහිය ඉපදුණු සිහිය බලවත් වෙනවා. නොනැසී තියෙනවා. ඒ සිහිය වඩන්න පුළුවන් භාවනාව විදියට. ඒතර භාවනාව විදිහේ සිහිය වඩනකොට නුවණ තවත් බලවත් කරන්න පුළුවන්. සිහියයි නුවණ හොඳින් වඩනකොට සිතේ යම් රාග ද්වේෂ මොති බණගේ සියල්ල ඡේ වෙලා සිත පරිපූර්ණ වශයෙන් පිරිසුදු දෙයක් බවට පත් වෙනවා. සිත පරිපූර්ණ වශයෙන් පිරිසුදු දෙයක් බවට පත් වුණාන් පස්සේ ඒ සිත කිලිටි රහිතයි. කිලිටි රහිත සිත තුළ කිසි කලක බය ඉපදෙන්නේ නැහැ. වයසට ගියා කියලා කිලිටි රහිත සිතේ බය ඉපදින්නේ නැහැ. ලෙඩ වුණා කියලා කිලිටි රහිත සිතේ බය ඉපදින්නේ නැහැ. ජීවිතය අවසන් වෙලා කය බිඳිලා ගියා කියලා කිලිටි රහිත සිතේ බය ඉපදෙන්නේ නැහැ. කිලිටි රහිත සිත
තිබෙන කෙනා තුළ අවබෝධය තිබෙනවා යලි ඉපදෙන්නේ නැහැ කියලා. එතකොට උට බය කිසිසේත් නැහැ. බලන්න බුදුරජාණන් වහන්සේ තනි කෙනෙක් විදියට. ඒකයි භාගතුන් වහන්සේ මේ ලෝකයේ සියලු දෙනාට වඩා ඉහළින් සිටිනවා කියලා කියන්නේ. තනි කෙනෙක්. සමස්ත ලෝකයේම එකතුණක් ලබා දෙන්න බැරි සුවේ ලෝකයට දායාද කළා. ඒක වෙන අයට දඟලලා කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ ලෝකයට දුන්න මේ සුවය, නිර්භය භාවය, සුවපහසු ජීවිතය අපි උපදව ගන්න ඕන. නමුත් බුදුරජාණන් වහන්සේ පරිපූර්ණ සුවය පිණිස දුන්න ධර්මය අපි පරිහරණය නොකර කාමයන් සඳහා කාමයන් දිනු කළා දුන්න දුක් සහිත දේ පරිහරණය කරන්න පෙළඹුණොත් අපට සරණක් නැහැ, අසරණයි. ඒතර මරණයේ ඉදිරියේ විලාප දීලා මරෙන්න වෙනවා. නේද? ලෙඩ දුක් ඉදිරියේ, වාසය ඉදිරියේ විලාප දීදින්න වෙනවා. යලි ඉපදෙනකොට විලාප දීදී ඉපදෙන්න වෙනවා. එතකොට යලි ඇතම් ලෝකවල ඉපදිලත් විලාප දීදින්න වෙනවා. පෙර ජීවිතයේ අපට ධර්මයේ මුණ ගැහුණා. අපි මේ ධර්මයේ පිළිගත්තේ නැහැ. විනෝද වුණා. දැන් අපි දුගතියට ආවා කියලා විලාප දීදින්න වෙනවා. ඒතර මරණ බය, ජරා බය, ව්‍යාධි බය ආය දුරු කරන්න බැරි වෙනවා. ඒ නිසා මේ ලැබුණ අවස්ථාව අතිශය දුර්ලභයි කියලා අපි දැනගත යුත්තේ නිසායි. ඒ නිසා මේ භාගතුන් වහන්සේ පෙන්නපු කුඩා දහම් පණිවිඩය කිසි විදියකින් කුඩා නොවන සමස්ත ධර්මස්කන්ධයම මෙහි තිබෙන බව අප තේරුම් ගත යුතුයි. මෙයින්ම අපේ ජීවිතයේ මුළුමනින්ම දියුණු වීම පිණිස උපකාර තිබෙන බව අප තේරුම් ගන්න ඕන. ඒ විදිහට තේරුම් ගනිමින් යලි බණ අහද්දී බුදුරජාන් වහන්සේගේ අවබෝධය ගැන පැහැදීමෙන් හොඳින් බණ අහන්නටත් මේ හතර ආකාරයේ බය අප තුළ තිබෙනවා කියලා තේරුම් ගනිමින් මේ ධර්මයේ ජීවිතයට ගලපා බලන්නටත් උත්සාහ කරන්න. අපි සියලු දෙනාට සෙත් පතනවා. ඒ භාගතුන් වහන්සේගේ අසාමාන්‍ය ප්‍රඥාව ලෝකයේ සියලු දෙනා එකතු වී උපකාර සලසන්ට හැදුවත් ඒ කිසිවෙකුට කරන්න බැරි උපකාරයක් ඒ අසාමාන්‍ය ප්‍රඥාවෙන් සැලසිලා තියෙනවා. ඒ අසාමාන්‍ය ප්‍රඥාව ගැන පැහැදීම ඇති කරගන්න සියලු දෙනාට වාසනාව උදා වේවා.